පන්සිල් සමාදන් වෙන නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီសិក្ខាပဒံ សមាදිយាមិ អឌិននាដានាវេរមណីសិក្ខាបដံ សមាදිយាមិ កាមេសុមិច្ឆាចារាវេរមណីសិក្ខាបដံ សមាදිយាមិ មុសាវាដាវេរមណីសិក្ខាបដံ សមាදිយាមិ សុរាមេរយមជ្ជបមាដត្តានាវេរមណីសិក្ខាបដံ សមាදිយាមិ මේ තිසරණ සහිත වූ පංචශීල ධර්මය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සාදු කියන පංචමාරේ ජිතෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතුසච්ඡං පකාසේති මහාවීරං නමාමහං ඒතේන සච්ච වච්චේන සබ්බේ මාරා පලායන්තු අනාදිමත් කාලයක සිට ලොව පහළ වූ බුදු පසේ බුදු මහරහතුන් කෙරෙහිද සිල්වත් ගුණවත් නුතුමන් කෙරෙහිද වැඩිහිටි ගුරුවර දෙමව්පියාදීන් කෙරෙහිද මාගේ සිතින් කයින් වචනයෙන් සිදු සියලු කර්ම දෝෂවලට මම සමා කරගනිමි මට සමාවන සේක්වා දෙවනුවද මම සමා කරගනිමි
මට සමාවන සේක්වා තුන්වෙනුවද මම සමා කරගනිමි මට සමාවන සේක්වා බන්තේ සංසාර වඩ්ඩ දුක්ඛතෝ මෝචනත්තාය කම්මට්ටානං යාචාමි ඉමහං බන්තේ අත්තභාවං තුම්හාකං පරිචජාමි මට විදර්ශනා ඥාන ඥාන මාර්ග ඥානඵල අවබෝධ වෙත්වා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්න අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තර පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති සාදු බණ අහන්න සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ එක්තරා වෙලාවක භික්ෂුන් වහන්සේ සමග අලව් නුවරට වැඩම කරන්නට යෙදුණා. ඒ අලව් නුවර වැසියෝ බොහෝම සෞභාග්‍ය සම්පන්නව සතුටෙන් වාසය කරන ගමන්ම එක්තරා දිලිඳු ඒ ගම් වැසියෙක් තමන් නැති කරන හරකෙකු නැති වෙලා මුළු දවස පුරාම වනයේට ගිහිල්ලා සොයමින් වෙහෙසිලා තද බඩකින්නත් වෙහෙසත් නිසා ඒ විහෙර දැකීමෙන් විහෙරට පැමිණියා. ආහාරයක් බලාපොරොත්තු වෙයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දැනුම් දීලා ආහාර ලබා දුන්න මේ අසරණ මිනිසයාට. ඒ ආහාරයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දිලිඳු මිනිසයා මුල් කරගෙන ධර්ම දේශනා කළා.
jigaccha parama roga sankhara parama dukkha etang ඤත්වා යතා භූතං නිබ්බාණං පරමං සුඛං කියන ගාථා රත්නෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ ගාථා රත්නයේ අර්ථය තමයි jigaccha paramarෝගා බඩගින්න කියන එක රෝගයක්ය. සංඛාරා පරමා දුකා සංඛාර මුල් කරගෙන මේ සසර පැවැත්ම දුකක්ය. ඒතං ඤත්වා යතා භූතං යතා භූතං කියලා කියන්නේ මේවයි හටගන්නා ආකාරය යම්කිසි කෙනෙක් දැනගත්තොත් දැන ගැනීමෙන් නිබ්බාණං පරමං සුඛං ඒ පරම ශාන්ත සැප වූ නිර්වාණය අවබෝධ කරගන්නට පුළුවන් කියන එක තමයි මේ ගාථාවේ සාමාන්‍ය අර්ථය. පින්වත්නි මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ පමණයි jigaccha paramarෝගා කියලා දේශනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ බඩගින්න රෝගයක් කියලා දේශනා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. වෙන කිසිම කෙනෙක් ඒක රෝගයක් හැටියට යම් කිසි වෛද්‍ය ක්‍රමයක හෝ වෙන ආගමික ශාස්ත්‍රවරයෙකු හෝ බඩගින්න රෝගයක් කියලා දේශනා කළා නැහැ. පැහැදිලි කළා නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි jigaccha paramarෝගා කියලා රෝගයක් හැටියට පෙන්වලා තියෙන්නේ. එතකොට මේ බඩගින්න රෝගයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නැවත නැවත උපන්නා වූ සත්වයා ආහාරයෙන් යැපෙන ගමන්ම උපදින්නා වූ සත්වයන්ට ආහාරය බලපවත්වන නිසා තමයි ඒක ලෙඩක් හැටියට රෝගයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට උපන්නා වූ සත්වයාට මේ කබලින්කාර ආහාර ඒ වගේම ස්පර්ශ ආහාර ඊළඟට මනෝ සංචේතන ආහාර ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ ආහාර පෙන්නලා තියෙනවා. නමුත් මෙතන පෙන්වන්නේ jigaccha paramarෝගා කියලා මේ කබලින්කාර ආහාර. ඒ බඩගින්න රෝගයක් කියන එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා චත්තාරෝ මේ භික්ඛවේ ආහාරා කින් නිදානා කින් සමුදයා කියන තැන මේ ආහාර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ආහාර වලට නිදාණය මහණෙනි තණ්හා නිදානෝ තෘෂ්ණාව තමයි නිදාණය වෙලා තියෙන්නේ. එතකොට මේ ආහාර හතරටම වගේම අපි දෛනිකව ගන්න ආහාරයට තෘෂ්ණාව නිදාණය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඒ තෘෂ්ණා නිදානයක් උපදින්නේ නැති ආකාරයට යම්කිසි කෙනෙක් ප්‍රත්‍ය ලබා ගැනීම සඳහා තමයි ඒ ප්‍රත්‍ය පිළිබඳ එහෙම නැත්නම් ආහාරය පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කරලා එහෙම නැත්නම් නුවණින් දැනගෙන ආහාරය ගන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව යම්කිසි කෙනෙක් ආහාරය ගැන හිතනවා නම් ආහාරය ගන්නවා නම් ඒක රස සංඥා රස තෘෂ්ණා කියන තැනට වැටෙනවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනෝ මේ තෘෂ්ණාව කුමක් නිදාන කොට තියෙනවද? තෘෂ්ණාව වේදනාව නිදාන කොට තියෙනවා. වේදනාව ස්පර්ශය නිදාන කොට තියෙනවා. ස්පර්ශය කුමක් නිදාන කොට තියෙනවද? සලායතන පස්සායතන නිරෝධ කර සමුදය කරගෙන එහෙම නැත්නම් නිදාන කොට තියෙනවා. ස්පර්ශය ඊළඟ සලායතන නාම රූප නිදාන කොට තියෙනවා. නාම රූප විඥාණය නිදාන කොට තියෙනවා. විඥාණය සංකාර නිදාන කොට තියෙනවා. සංකාර අවිද්‍යාව නිදාන කොට තියෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ එතනදී නැවතත් අර ප්‍රත්‍ය ධර්ම පච්චුප්පන්නාකාරයෙන් දේශනා කරනවා. මේ පච්චුප්පන්නාකාරයෙන් දේශනා කිරීම තමයි පටිච්චසමුප්පාදේ කියලා කියන්නේ. ඒ පච්චුප්පන්නාකාරයෙන් පෙන්වීමෙන් පේනවා ඒ දුක කියන එක උපදින්නට මේ ආහාරය ප්‍රත්‍ය වෙන බව. එතකොට මේ ආහාරය කියන ආහාරයත් ආහාර සමුදයත් ආහාර නිරෝධයත් ආහාර නිරෝධ ගාමිනී පටිපදාව කියන මේ කාරණා හතර පිළිබඳ යම්කිසි කෙනෙක් අවබෝධ කිරීමෙන් එයා ආහාර පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා ඥානය හොඳින් දියුණු කළ කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. ඒ ප්‍රත්‍යවේක්ෂා ඥානය දියුණු කළ එක්කෙනාට අර රස සංඥා රස තෘෂ්ණා පස්සේ එලවන්නේ නැතුව ලද ප්‍රමාණයෙන් ලද ආකාරයෙන් අනපේක්ෂිතව ඒ ආහාරය ගන්නවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් ගිහි කෙනෙක් වුණත් ඒ ආහාරය ගැන නැවත නැවත කල්පනා කරමින් ඉන්ද්‍රිය පිනවන ආකාරයට ඒ ආහාරය ගැන කල්පනා කරමින් ඒවා විවිධාකාරයෙන් පිළිල පිරීම් බඳ කල්පනා කරමින් නොයෙකුත් විදියට ලොකු කාලයක් ගන්නවා. ඒ කාලය තුලදී ඒ දැනත්තාට උපදින්නේ අර රස සංඥා රස තෘෂ්ණා කියන එක තණ්හාව තමයි නිදාන වෙලා තියෙන්නේ. එතකොට තණ්හාව කියන එක පින්වත්නි බුදුරජාණන් වහන්සේ දුක හට ගැනීමේ ප්‍රත්‍යක් හැටියට දේශනා කරන ගමන්ම මේ ආහාරය ඉපදීමේ නිදානේ හැටියටත් දේශනා කරලා තියෙනවා. එතකොට ආහාරය නිදානේ හැටියට දේශනා කළත් දුක ඉපදීමට හේතු වෙන දේ හැටියට ප්‍රකාශ කළත් ඒ දෙකෙන්ම අයෝනිසෝ මනසිකාරය නිසා දුකම තමයි උපදින්නේ කියන එක මේ ඇත්තෝ තේරුම් ගන්නට ඕන. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ ආහාරය ගැන නොහිතන කෙනෙකුට ආහාරය ගැන හිතන්න අවස්ථාවක් කර දීමට තමයි ඒක රෝගයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ දුකේ නිදානයක් නම් ඒක දුක උපදින්නට හේතු වෙන දෙයක් නම් ආහාරය ආතුරේසු අනාතුරා කියන කාරණා උඩ තමයි බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන්නේ. කෙලෙස් වලින් ආතුර වෙනවා කියන කාරණේ මුල් කරගෙන තමයි jigaccha parama roga එක රෝගයක් හැටියට ආතුරය කියන්නේ ලෙඩා කියන එකයි. කොට ඒ ලෙඩ වෙනවා කියලා කිව්වේ කෙලෙස් වලින් ලෙඩවීම ආතුර වීම. ලෙඩක්. එතකොට මේ ලෙඩේ නැතුව ආහාර ගැනීමේ ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. එතකොට අපේ
දෛනික ජීවිතයේ පින්වත්නි සෑම ක්‍රියාවක්ම ලෙඩක් නොවන ආකාරයට එහෙම නැත්නම් කෙලෙස් උපදින්නේ නැති ආකාරයට අපිට සිහිය පිහිටවගෙන ඥානය පිහිටවාගෙන ඒ දේවල් කිරීමේ හැකියාව කෙනෙකුට තියෙනවා නම් ඒක ධර්මාවබෝධය පිළිබඳ ලොකු අවස්ථාවක් හැටියට සලකන්න ඕන. මොකද ධර්මාවබෝධය කියලා කියන්නේ සමහර විට වචන පද ඒව නෙමෙයි තමන්ගේ ක්‍රියාව පිළිබඳ මෙහෙයවන්න පුළුවන් සිහියත් ප්‍රඥාවත් කියන මෙන්න මේ කාරණා මුල් කරගෙන තමයි ධර්මාවබෝධය කියන එක විශේෂයෙන් පෙන්වන්නට තියෙන්නේ. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ආහාරය ගැන මෙහෙම දේශනා කරනවා නම් අපෙකුත් අනිකුත් ක්‍රියා ගැන අමුතුවෙන් කියන්නට උවමනා කරන්නේ නැහැ. ඒ නිසා අපිට හැකියාවක් තියෙන්න ඕන බෞද්ධයන් හැටියට යම්කිසි ක්‍රියාවක යෙදෙනකොට ඒ ක්‍රියාව පිළිබඳ සිහියෙන් යුක්තව කටයුතු කරන්න. දැන් අපි උදාහරණයක් ගත්තොත් සමහර විට අපි කෑම කනකොට වෙන වෙන දේවල් ගැන කල්පනා කරනවා. එහෙම නැත්නම් අපි වෙනත් ත්‍රිදිපිලි හොදනකොට කෑම පිළිල කරනකොට වෙන වෙන දේවල් කල්පනා කරනවා. එතකොට මේ වෙන වෙන දේවල් කල්පනා කිරීම මාර්ගයෙන් අපිට ඒ ක්‍රියාව ගැන ප්‍රත්‍යවේක්ෂා ඥානය දියුණු කරගන්නට අවස්ථාවක් නොලැබෙනවා. ඒ නිසා සතිපට්ඨාන භාවනාවල මූලික වශයෙන් පෙන්වන්නේ ඒ ක්‍රියාව කෙරෙහි සිහිය පිහිටවීමේ ක්‍රමයක්. එතන ඒක ප්‍රාථමික අවස්ථාවක්. ඒ ප්‍රාථමික අවස්ථාවටවත් අපිට එළඹෙන්න කෙනෙකුට අපහසු නම් ඒ ක්‍රියාව තුළ ඉඳගෙන වෙනත් කල්පනා ලෝකයක ඉන්නවනම් ඒ ප්‍රාථමික අවස්ථාවත් ඒ තැනත්තාගෙන් බැහැර වෙලයි කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන. එතකොට යම්කිසි කෙනෙක් මේ මූලික අවස්ථාවට සකස් කරගත්තොත් එතකොට තමාහා ක්‍රියාව අතර ඍජු සම්බන්ධයක් ඇති කරනවා මූලික වශයෙන්. ඒ ඍජු සම්බන්ධය තමන්ගේ මනසයි ක්‍රියාවයි. එතකොට ඒක මූලික අවස්ථාවේ එහෙම වුණාට ඒක නුවණ මෙහෙවනකොට ඒක පිළිබඳ අපිට ඊට වඩා සිතේ ඒකාග්‍රභාවය කියලා එතන කියන්නේ නිින්ද යෑමක් වගේ එකක් නෙවෙයි පැහැදිලි අවබෝධයක් මනසට දැනෙන තමන්ට තේරෙන පැහැදිලි අවබෝධයක් සමග ඒ ක්‍රියාවේ වාසය කරනවා නම් ඒක ඒකාග්‍රතාවය කියලා කියන්න පුළුවන්. නැත්තම් අපි නිින්දක් වගේ දෙයකට ගියොත් එහෙම අර මුල් අවස්ථාවත් අපි දන්නේ නැහැ. ඊට එහා අවස්ථාවලුත් අපි දන්නේ නැහැ. ඒ නිසා ඒකාග්‍රතාවයක් කියලා කියන්නේ ඒ ක්‍රියාව පිළිබඳ ධර්මානුකූල පැහැදිලි අවබෝධයක්. ඒ පැහැදිලි අවබෝධය තුල පින්වත්නි ක්‍රියාව තුල වාසය කරනවා නම් එතන අර තණ්හාව කියන එක උපදින්නේ නැතුව ආහාර ගැනීමේ හැකියාව ඇති බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම කෙනෙකුට අන්න සම්මාදිට්ඨිය උපදවන්නට මේ ආහාරයම හේතුවක් වෙන්න පුළුවන්. සම්මාදිට්ඨියම උපදවන්න. සම්මාදිට්ඨිය කියලා කියන්නේ සෝතාපන්න අවස්ථාවටපත් වෙන්න ඒ කාරණේම හේතු වෙන්න පුළුවන්. එතකොට ඒ ආහාරයේ නිදාණය වූ තෘෂ්ණාවත් නිදාණය නැති කර ගැනීමෙන් ඇති කරන නිරෝධයත්
ඒ නිරෝධ මාර්ගය කියන දේ එතනම තියෙන්න ඕන. ඒක වඩලා මොකක්වත් ගන්න එකක් නෙවෙයි. අර පැහැදිලි අවබෝධය කියන එක තුල තණ්හාව නවත්තලා තියෙනවා. මාර්ගයේ තමයි ඉන්නේ. ඒක ඒ ක්‍රියාව නැවත නැවත දියුණු වුණොත් පින්වත්නි එතන සම්මාදිට්ඨිය පහළ කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒක නිසා තමයි සම්මාදිට්ඨි සූත්‍රයේ ආහාරයත් ආහාර සමුදයත් ආහාර නිරෝධයත් ආහාර නිරෝධ මාර්ගයත් යම් කෙනෙක් අවබෝධ කරනවා නම් ඒ සම්මාදිට්ඨියයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඊතා ඕලාරික ක්‍රියාකාරකම් අපේ ජීවිතේ පුරාම එකින් එක පරීක්ෂා කරලා බැලුවොත් තියෙන්නේ. ඕලාරික කියලා කියන්නේ ඒවාහා අනවශ්‍ය බන්ධනයකින් බද්ධ වෙලා තෘෂ්ණාවෙන් මත් වෙලා රසයෙන් මත් වෙලා අවිද්‍යාවෙන් මත් වෙලා ඒ ක්‍රියා විග්‍රහ කරලා බැලුවොත් කෙනෙකුට පේන්නේ. නමුත් සැහැල්ලුවෙන් යුක්තව කයයි පනසයි සංසුන් කරගන්නට පුළුවන් තත්වයකට ඒ ක්‍රියාවන් යොමු කරගන්න පුළුවන් නම් පින්වත්නි ඒක සතිපට්ඨාන භාවනාව යෙදෙන කෙනෙක් හැටියට සලකන්න පුළුවන් මේ කාරණාව. ඒ නිසා තමයි අර අප විසින්ම දේශනා කළා තියෙන ක්‍රියාව විග්‍රහ කරගන්නේ කියලා. ඒ විග්‍රහය කියලා කියන්නේ අන්න අර අවබෝධය. එහෙම නැත්නම් තමන් යම් කිසි දෙයක් ඉගෙනගෙන තියෙනවා නම් එතෙන්ට එබීමෙන් ඒ අවබෝධය ලබා ගන්නට බෑ. එතින්දී සිදුවෙන සිදුවීම මනසේ සිදුවෙන සිදුවීම අපි තේරුම් ගන්න ඕන, දකින්න ඕන. ආහාර අනුභවයේදී මනසේ සිදුවෙනා වූ සිදුවීම ඒක අපි හොඳින් අවබෝධ කරගන්න ඕන. එතකොට මේ මනසේම සිදුවෙන දෙයක් නේ තණ්හා නිදාණය, තෘෂ්ණාවක් ඉපදීම. ඒ තෘෂ්ණාවක් ඉපදීම නිසා අපි තෘෂ්ණාවෙන් යුක්තව අපි අනුභව කරනවා. ඒ තෘෂ්ණාවෙන් යුක්තව අනුභව කරන එක්කෙනා ඒ ක්‍රියාවේ සමහර විට බොහෝ විට අතෘප්ති කරයි. බොහෝ ක්‍රියා දිහා බැලුවාම ඒවා අතෘප්ති කරව තමයි අවසන් කරන්නේ. සමහර විට ආහාරය ගන්න වෙලාවේ තමන්ගේ කුස පිරුණත් ඒක ගැනත් අතෘප්ති කරවක් තියෙනවා. මොනවා හරි එක්කෝ හීල් වෙච්ච ගතියක්, එහෙම නැත්නම් ලුණු මදි ගතියක්, එහෙම නැත්නම් රස මද ගතියක්, එහෙම නැත්නම් තමන් කැමති සූපයක් එතෙන්ට එකතු වීමේ නැතිකමක් ආදී වශයෙන් කුමක් හෝ දෙයකින් මනසේ යම් දේවල් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ සිදුවීම් වලට බහුල විදියට මනසේ සිදුවෙන්න ඒ ක්‍රියාව තුල දුන්නොත් ඒකට තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒ අයෝනිසෝ මනසිකාරය අපි තේරුම් ගන්න ඕන අනුවන විදියට මෙනෙහි කිරීම. ඒක වෙනස් කළා අපි යෝනිසෝ මනසිකාරයේ පැත්තට එන්න ඕන. එතකොට එහෙම පැමිණීමෙන් තමයි පින්වත්නි මේ ආහාරය රෝගයක් නොවන බවට පරිවර්තනය කරගන්න පුළුවන්කමක් තියෙන. නැත්තම් කෙනෙක් ආහාර ගැනීමෙන් සසර දුක් විඳිනවා, සසර යනවා කියලා කිව්වහම මේක මහා පුදුම විපත්තියක් හැටියට තමයි පෙන්눔 කරන්න පුළුවන්කමක් තියෙන්නේ. කෑම කන වෙලාවෙත් ඒ ක්‍රියාවෙනොත් අපි සසරට බඳිනෝ, සසර ගමන් කරන්න උවමනා කරන දේ එකතු කරනවා. එතකොට අර බුදුරජාණන් වහන්සේ පෙන්වුවා නම් මේ ආහාර නිදාන සම්භවය තෘෂ්ණාව හැටියට, තෘෂ්ණාවේ නිදානය වේදනාව හැටියට,
වේදනාවේ නිදානේ ස්පර්ශයේ හැටියට ස්පර්ශයේ නිදානය පස්ස ආයතන හැටියට පස්ස ආයතන වල නිදානය නාම රූප හැටියට නාම රූප වල නිදානය විඥානයේ හැටියට විඥාන නිදානය සංකාර හැටියට සංකාර නිදානය අවිද්‍යාව හැටියට ඒ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ ප්‍රත්‍ය ධර්මවල තියෙන මේ පටිච්චසමුප්පාදයේ තියෙන විස්මිත ලක්ෂණය තමයි පින්වත්නි මේක සංසාර අපි සාමාන්‍යයෙන් කියවනටත් විවහාරයටත් යොදනෝ සංසාර චක්‍රය කියන වචනේ. ඉතින් මේක චක්‍රයක් වාගේ චක්‍රයක් නෙමෙයි අත් වශයෙන්ම චක්‍රයක් හැදෙනවා හැමතිස්සෙම. චක්‍ර ලක්ෂණයක් භව චක්‍රයක් හැමතිස්සෙම හැදෙන චක්‍ර ලක්ෂණයකට අපි ඉන්න. ඒ චක්‍ර ලක්ෂණය තුල මුලකුත් නැහැ, මැදකුත් නැහැ, අවසානයකුත් නැහැ. ඒක භ්‍රමණය වෙනවා. සසර කියලා කියන චේතනා හා පටලැවිලා තියෙන දේවලුත් ඒ වගේ එකක්. එතකොට මේ ආහාර ගැනීමලුත් ඒ චක්‍රය සකස් වෙන බව පේනවා. ආපහු අවිද්‍යාව පත්‍ය සංඛාරා ආදී වශයෙන් පහළට එනකොට මේ ඉමස්ස කේවලස්ස දුක්ඛ ස්කන්ධස්ස කියන එක හැදිලා තියෙනවා. එතකොට යම් කිසි ප්‍රත්‍ය ධර්මයක කුමන හෝ ප්‍රත්‍ය ධර්මයක් තනකින් උපදිනවා නම් ඒ චක්‍රයට අපි සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා පින්වත්නි අපිට ඒ ආහාරය කියන එක එතන ඊළඟට බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාවෙන් සම්බන්ධ කරලා පෙන්නවා. මේ තෘෂ්ණාව. ඒ නිසා තමයි මේක ලෙඩක් වෙලා තියෙන්නේ මේ සංසාර භ්‍රමණය. නැත්තම් මේක කෙලෙස් ලෙඩක්. එතකොට දැන් ඒ කෙලෙස් ලෙඩේ එතන සමහර කෙනෙකුට සිහිය පිහිටවන්න බැරි වුණොත් වෙනම භාවනා කර්මස්ථානවලදී සිහිය පිහිටවලා ධ්‍යාන සමාධි වලට එන්න පුළුවන්. ඒක නරකක් නෑ. ඒක ඊටා විශිෂ්ටයි. නමුත් Tamanට බැරි වුණා අර ක්‍රියාව තුල සිහිය පිහිටවන්න. ඒක පින්වත්නි කිසියම් භාවිතා කිරීමෙන්ම උත්සාහ කිරීමෙන්ම කරන්න පුළුවන් දෙයක්. එතකොට දැන් භාවනා කර්මස්ථානවල දිනපතා භාවනා කරන කෙනෙකුට ඒ මුලින් අපහසුකම් ඇති වෙන්න පුළුවන්. ටික ටික ඒ භාවනාව පුරුදු වෙනව ගොඩ නැගෙනව මාසයක් දෙකක් ගත වෙනකොට ඒ භාවනා කර්මස්ථානයේ පුරුදු වෙලා අවුරුද්දක් දෙකක් යනකොට ඊටාම උසස් විදියට ඒ භාවනා කර්මස්ථානවල ඒ අයට යෙදෙන්න පුළුවන්. ඒ හැකියාව ආකස්මිකව ලැබුණ එකක් නෙවෙයි. යම්කිසි කාලයක් ගත වුණා. යම්කිසි උත්සාහයක් ගත කළා. තීන මිද්දයට හේතු වෙන ධර්මවලට විරුද්ධව ඒ කාලය තුලදී කටයුතු කරලා තිනවා. ඒකේ ඵලයක් හැටියට ඒගොල්ලන්ට ඒ කර්මස්ථානවල ධානවලට සමාපatti වලට ඊටා පහසුවෙන් සමවැදිලා ඒ ධාන සුඛය ලබා ගන්නට අවස්ථාව තියෙනවා. දැන් අනිත් පැත්තෙන් අර බුදුරජාණන් වහන්සේ මේ සුඛ වර්ගයේදී පෙන්වන එකක් නිසා මේක සැපක් හැටියට සැප හැටියට ලෝකයා සලකන මේ ආහාර ආදී මේ ජීවිතයේ තියෙන නොයෙකුත් ක්‍රියාවන් ඒවා ඒ ලෞකික ලෝකේ සැප හැටියට බාරගෙන ඒ සැපේ අගමුල නැතුව කිමෙදෙන භ්‍රමණය වෙන තැනකට පත් වෙලා ඉන්න එක මත්වීමක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ ආහාරයක් ගන්නකොට පින්වත්නි අර බුදුරජාණන් වහන්සේ ඇස කන නාසය දිව ශරීරය
මනස කියන මේ ආයතන සියල්ලම ඒකීභූත ස්වરૂපයකින් යුක්තව මේ ආහාරය හා ආසත්ත වෙලා තියෙනවා, බැඳිලා තියෙනවා. ආහාරය දැකීමෙන්, ස්පර්ශය කිරීමෙන්, යම් යම් දේවල් වල ආග්‍රහණය වීමෙන්, ඒ වගේම ඒවා රස විඳීමෙන්, ඒවා තියෙන මෘදු මොලොක් ආදී දේවල් කණෙන් ඇසීමෙන් ආදී වශයෙන් නොයෙකුත් ආකාරයට මනසින් නැවත නැවත කල්පනා කිරීමෙන් මේ ඉන්ද්‍රියෝ ඒකීභූත වෙලා තියෙනවා. ඒ ඒකීභූත ස්වરૂපයකින් හටගන්න රස සංඥා, රස තෘෂ්ණා, ඒ රස තෘෂ්ණාව පසුපසම එළවාගෙන ගමන් කිරීම නිසා අර සිහිය පිහිටවීමේ ගතියෙන් සම්පූර්ණයෙන්ම නැති වුණා. යෝනිසෝ මනසිකාර කියන කාරණෙත් නැති වුණා. ඒකක්වත් තේරුම් ගන්න. එතකොට පස්කම් ඉන්ද්‍රියෝ හැම එකක්ම මේ ක්‍රියාවලට සම්බන්ධ නිසා ඒ පස්කම් කියනක වැටෙනවා ඒ ක්‍රියාවෙත්. පංචකාම තමයි ඒ තියෙන්නේ. පස්කම් විඳිනවා. ඒවා සාමිස සුවේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. එතකොට ඒ jigacchā paramārogā කියන එක වෙන් කළා ගත්තහමත් ඒ පස්කම් ගැනීමක් හැටියට, සිහි මුලා වෙන තැනක් හැටියට, සසරට බැඳෙන තැනක් හැටියට, සසර භ්‍රමණය වෙන තැනක් හැටියට, මත්තුණු තැනක් හැටියට නිසා තමයි ඒක ලෙඩක්ක කියලා පෙන්වුවේ. ඔක්කොම කෙලෙස්. කෙලෙස් වලට තමයි බුදුරජාණන් වහන්සේ ලෙඩ කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. අනිත් අපේ ව්‍යවහාරයේ තියෙන ලෙඩ දුක් ඒවත් ලෙඩ තමයි. ඒව ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙනවා. වැඩිපුර පෙන්වුවේ අර මානසික වශයෙන් ඇති වෙන අවිජ්ජා තණ්හා උපාදාන ආදී වශයෙන් ඇති වෙන ක්‍රෝධ වෛර ඊර්ෂ්‍යා මද මාන ආදී වශයෙන් ඇති වෙන දේවල් නිසා ඇති වෙන මේ ආතුර භාවය, එහෙම නැත්නම් ලෙඩ පිළිබඳයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. එතකොට පින්වත්නි, ඊළඟට සංඛාරා සම්මේ සංඛාර කියන ඒවා අපිට ගන්න පුළුවන් මේ ජීවිත සංඛාර කියලා හැටියට පෙන්වන මේ ආස්වාස ප්‍රස්වාස දෙකත් ඒ ජීවිත සංඛාරේ. ජීවිත සංඛාරයක් ඒ කර්මජ රූපය හා බැඳිලා තියෙනවා. ඒ කර්මය අපි ප්‍රවෘත්තිය පවත්වන්නට තියෙන තාක් කල්ම ඒ කර්මජ රූපේ ජීවිත සංඛාර කියන ඒවා තියෙනවා. අපේ ආස්වාස ප්‍රස්වාස ආදී දේවල්. ඊළඟට අපි ඉරියව් මාරු කිරීම, ඉරියව් වල පිහිටීම, ඒ ඉරියව්වෙන් තව ඉරියව්වකට එම, එක ඉරියව්වක ඉඳලා ඒකේ තියෙන අපහසුයෙන් තව ඉරියව්වක් ගැනීම ආදී ඒවත් ජීවිත සංඛාර හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. ඒවත් දුක් තමයි. ඒ වෙලාවේදී අපි ඉඳගෙන හිටියනම් ඒ ඉඳගෙන ඉන්න එක්කෙනාට ටිකක් වෙලා යනකොට අමාරු, ඊළඟට වෙන පැත්තකට හරි වෙන ස්වරූපයකට හරි ඒ ඉරියව්ව මාරු කරලා පොඩි සැපක් වගේ දෙයක් බලාපොරොත්තු වෙනවා. සංකාර වලින් ලැබෙන සැප අන්න ඒ වගේ එකක්. ඒ ඉරියව් වෙනස් කරලා ලබන දෙයක් වගේ එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සංඛාර කියන ඒවා පෙන්වුවේ ප්‍රත්‍යයෙන්ම හට ගන්න ධර්මයක්. අවිජ්ජා පත්‍ය සංඛාරා. ප්‍රත්‍යයෙන්ම හට ගන්න ධර්ම හැටියට. එතකොට අපේ අවිද්‍යාවෙන් මුලා වෙලා සිදු කරන සෑම ක්‍රියාවකම තියෙන්නේ
අර සංකාර කියන ලක්ෂණය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රත්‍ය ධර්මයේදී පින් වශයෙන් එනේවා, පව් වශයෙන් එනේවා, ඊළඟට ලෞකික ධ්‍යාන බලාපොරොත්තුවෙන් එනේවා, ඒ ඔක්කොම සංකාර හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. ඒ සියලු සංස්කාරවල සමෝදාන එකතු හැටියට බුදුරජාණන් වහන්සේ සංකාර හැටියට පෙන්වුවේ මේ ස්කන්ධමයි පින්වත්නි. රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියන ධර්ම සියල්ලක්ම සංකාර හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඒ නිසා තමයි සියලු සංස්කාරයෝ අනිත්‍යයි ආදී වශයෙන් පෙන්වන්නේ. මේ සංකාර හැටියට පෙන්වුවා. මේ සංකාර ප්‍රත්‍යයෙන් හටගෙන ඒ ප්‍රත්‍යයන් නිරෝධ වීමෙන් ඒ අවස්ථාවේදී ඒ සංකාරය නිරෝධ වෙනවා. නමුත් ඒක එහිම ස්වરૂපයක් හැටියට, එහෙම නැත්නම් ස්වභාවයක් හැටියට, න්‍යායක් හැටියට සිද්ධ වෙන ධර්මතාවයක්. ඒ ධර්මතාවය. ඒ ධර්මතාවයට පිටින් පින්වත්නි අපි ඒ රූප, වේදනා, සංඥා, සංකාර කියන ධර්ම තමා හැටියට සලකලා ඒවා රූපත්වයෙන් කල්පනා කරනවා. වේදනාත්වයෙන් කල්පනා කරනවා. ඒ තමාගේ දෙයක් හැටියට කල්පනා කරනවා. ඒ කල්පනා කිරීමෙන් සංකාර තමයි තමා කියලා කිව්වේ. එතකොට ඒක පරම දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන සංඛාරා පරමා දුක්ඛ. එතකොට ඒ සංඛාර ඒවත් පරම දුක නම් එතකොට මේ සංඛාරම තමයි තව විදිහකින් කියනවා නම් අපේ ක්‍රියාවන් සියල්ල. එතකොට මේ සංඛාර ගණයට නොවැටෙන කිසිම දෙයක් ඇත්තේ නැහැ. ප්‍රත්‍යයෙන් උපදින දේ කියන එකයි සංඛාර කියලා කියන්නේ. අප්‍රත්‍යයෙන් කිසිම දෙයක් උපදින්නේ නැහැ. ප්‍රත්‍යයෙන්මයි ඒ සියල්ල උපදින්නේ. ඒ නිසා තමයි ඒවට සංඛාර කියන වචනේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. ඒ සංඛාර ප්‍රත්‍යයෙන් උපදින සංඛාර අර විදියට අනන්‍යතාවයෙන් සැලකීම නිසා නැවත නැවත එතන චක්‍රයක් හටගන්නවා. අபிසංකරොන්ති කියලා පෙන්වුවේ එතන චක්‍රයක් හටගන්නවා. ඒකත් භ්‍රමණය වෙනවා. එතකොට මේ සංසාරයේ කියන එකත් සංසාර චක්‍රය කියන එකක් අන්න එතනත් හැදෙනවා. එහෙම එකක් ඇත්තේ නැහැ. ඒක මනසේ මායාවක් හැටියට සිද්ධ වෙන දෙයක්. එතනත් මුලක් පෙන්වන්න බෑ, අගක් පෙන්වන්න බෑ, අවසානයක් පෙන්වන්න බෑ. චක්‍රයක් වාගේ භ්‍රමණය වෙනෝ මේ මනසේම තියෙන මායාව. වෙන මොනම දෙයක්වත් නැහැ. ඒක මනසේම තියෙන මායාවක්. ඒක භ්‍රමණය වෙනෝ සංඛාර. එතනත් චක්‍රයක් හැදෙනවා. එතකොට මේ සංසාර චක්‍රයේ අර හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ ওই කියපු අවිද්‍යා සංකාර ආදී ධර්ම තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පේනවා ආහාරය තුල තිබුණේ ඒ මිත්‍යා ප්‍රතිපදාව, සංඛාරවල තියෙන්නේ මිත්‍යා ප්‍රතිපදාව. මිත්‍යා ප්‍රතිපදාව හැටියට බුදුරජාණන් වහන්සේ මේ ඇත්තන්ට දේශනා කළ අවිද්‍යා ආදී වශයෙන් පෙන්නන ඒ ප්‍රතිපදාව අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව සිදු කරන ක්‍රියාව. එතකොට එහෙනම් පින්වත්නි අපි නිරන්තරයෙන්ම මේ සංසාරයේ භ්‍රමණය කරන මිත්‍යා ප්‍රතිපදා ශක්තියක් අපේ මනසින් අපි උපදවනවා.
එතකොට ඒකේ න්‍යෂ්ටිය හැටියට එහෙම නැත්නම් කේන්ද්‍රය හැටියට පෙන්වන්න තියෙන්නේ අවිද්‍යාවමයි. මේ මහා අවාසනාවන්ත අන්ධකාර ලෝකේ යම් කිසි කෙනෙක් රාත්‍රී දිග නින්දකට වැටිලා ඒ රාත්‍රී දිග නින්දේදී නොයෙකුත් විසිතුරු දේ දකින්න පුළුවන්. ඒ වගේම බිහිසුණු දේ දකින්න පුළුවන්. ඒ විචිත්‍ර දේවල් වල එතන කැමති වෙනවා. බිහිසුණු දේවල් වල එතන බයක් හට ගන්නවා. ඒ සිහින ලෝකෙත්. එතකොට ඒ සිහින ලෝකේ සම්පූර්ණම තියෙන්නේ රාත්‍රිය තුල. ඒ රාත්‍රිය තුල තියෙන සිහින ලෝකේ වරක සතුටු වෙනවා, වරක බය වෙනවා. ඒ සතුටු වෙන බය වෙන දේ තිබුණේ අර රාත්‍රිය තුල. අපි ඊට පස්සේ ප්‍රකෘති තත්වයට එහෙම නැත්නම් සාමාන්‍ය තත්වයට පත් වුණා කියන්නේ නිින්ද ඉවරයි, නිින්දෙන් ඇහැරුණා කියන එක. හැබැයි නිින්දෙන් ඇහැරුණත් පින්වත්නි ඒ ඇහැරිච්ච තැනක් තියෙනවා, සතුටු වෙන දේ තියෙනවා, බය වෙන දේ තියෙනවා. ඒ දැක්ම වලින්, ඒ ඇසීම් වලින්, ඒ කල්පනා කිරීම වලින් බය වෙන දේ තියෙනවා, සතුටු වෙන දේ තියෙනවා. එතකොට පේනවා ඒකේ වෙනසක් ඇති වෙලා නැහැ. නින්දේ වාසය කළත් නින්දෙන් අවදි වුණා කියලා අපි හිතුවට ඒක සත්‍ය වශයෙන්ම අපි නින්දකින් අවදි වෙලා නැහැ. ඒ නිසා තමයි අර දෙකම ඒ විදියටම ඒ ජීවිතේ පුරාම පවතින්නේ. ඒවං යත්වා යථා භූතං යථා භූත වශයෙන් මේ හට ගැනීම මූලික වශයෙන් දේ බැලුවොත් බය වෙන්න දෙයක්වත් නැහැ, සතුටු වෙන්න දෙයක්වත් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ අවිද්‍යායත්තේ වාසේස විරාග නිරෝධෝ ආදි වශයෙන් උන්වහන්සේ දේශනා කළා තියෙනවා. මේ ඇත්තන්ට කලින් දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ පංචකාම එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය සමෝදානෙන් ඒකීභූතේ තත්වයෙන් අපි ලබන විඳීම සාමිස සුවයටනේ අපි පංචකාම කියලා කිව්වේ. ඒ පංචකාම කියන එක සිහිනයක් කියලා. එතකොට සිහිනයක් නම් බුදුරජාණන් වහන්සේක සිහිනයක් කියලා කියනවා නම් එහෙනම් රාත්‍රියක් එතන තියෙනවා. ඒ රාත්‍රිය තමයි අවිද්‍යාව හැටියට උන්වහන්සේ තේරුම් කරන්නේ. එතකොට අපි නින්ද කියන තැනත් ඒ වගේම අවදි වුණ කියන තැනත් කියන මේ තැන් දෙකේදීම පින්වත්නි අපි හැබෑ ලෙස දැනගත්ත දෙයක් නැති තරම් ඒ හැබෑ ලෙස දැනගත්ත තැනක් අපිට යම් අවස්ථාවක ඇති කරනවා නම් අන්න ඒ අවස්ථාව තමයි අපිට රාත්‍රියේ එහෙම නැත්තම් නැති වෙලා නිින්ද නැති වෙලා අර බය කියන එක නැති වෙලා එහෙම නැත්තම් අර සාමි සුඛය කියන එක නැති වෙලා යථා භූතං කියන தත්ත්වය අවබෝධ කරගන්නට කෙනෙකුට පුළුවන් කමක් තියෙන්නේ. අන්න ඒ තැන තමයි බුදුරජාණන් වහන්සේ නිබ්බාණං පරමං සුඛං කියලා නිවන පරම සැපතක් හැටියට අන්න ඒ සැපත ඒ අර කියන විදිහේ ಜಾති එකක් නෙවෙයි. එතකොට අන්න එහෙම එකක් අවබෝධ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන පින්වත්නි අපේ ජීවිතේ
යම් අවස්ථාවලදී අපි ක්‍රියාව හා බැඳිලා ඉන්නවා කියලා කියන්නේ ක්‍රියාව හා අවදියෙන් වාසය කරන කාලයයි. ඒ ක්‍රියාව හා අවදියෙන් වාසය කරන කාලය තුලදී අපිට රාත්‍රියේ තරමක් අඩු වෙනවා, සිහින ලෝකෙත් අඩු වෙලා යනවා. එතකොට මේ ඇත්තෝ දැනටමත් තේරුම් අරගෙන තියෙනවා ජීවිතය එහෙම නැත්නම් දෛනික ක්‍රියාව කියලා කියන්නේ ක්‍රියා මහ රාශියක් එකතු වීමයි. ඒ ක්‍රියා රාශියක් එකතු වුණත් ඒ අපි හිතුවට ක්‍රියා රාශියක් කියලා. නමුත් එකම විදිහේ ක්‍රියාවක් මේ තියෙන්නේ. ඉන්ද්‍රිය හා බැඳුණු, ඒ වගේම රාත්‍රිය හා බැඳුණු, සිහිනය හා බැඳුණු, බය දුක, බය සැප හා බැඳුණු කියන කාරණා. ඒකේ තියෙන සියලු ක්‍රියාවල තියෙන්නේ ওই ලක්ෂණම ටික. ওই ලක්ෂණම ටික නම් අපිට පේනවා මුළු ජීවිතයම යම් අවදිවීමක් නැතුව සිදුවෙන වානම් එකම ක්‍රියාවක් හැටියට ගැනීමේ කිසිම වරදක් නැහැ ධර්මයට අනුකූලව. අපිට යම් කෙනෙකුට ක්‍රියාවකින් සම්පූර්ණම අවදි වෙන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ ඒ ක්‍රියාවත් එතනින් ලබන අවබෝධයත් ඒ මාර්ගයෙන් පින්වත්නි අර සම්පූර්ණම රාත්‍රිය කියන එක එහෙම නැත්නම් සිහිනය කියන එක එහෙම නැත්නම් බය සැප කියන එක සම්පූර්ණයෙන්ම නැති කරලා දාන තනක් වෙනවා. අන්න ඒ තැනට ආවට පස්සේ අපිට තේරෙනවා හරියට මේ සම්පූර්ණයෙන්ම අපේ වැහිලා තියෙනවා නම් යම් දෙයක් ඉදිකඩු සිදුරක් වගේ ඊතා කුඩා තැනකින් ඒ තැන හිල් කරොත් හිල්ුණොත් විනිවිද ගියොත් එතනින් කිසිවක් නැති අවකාශයක් දකිනවා වගේ අනිත් කොටස පුරාම අර මේ ඉන්ද්‍රිය ඥානයත් එහෙම නැත්නම් නාම රූප ලෝකයක් පිරීලා තියෙන රාත්‍රිය එහෙම නැත්නම් සිහින ලෝකයක් මේ දෙක වෙන්වල අවබෝධ කරගන්නට දකින්න කෙනෙකුට පුළුවන්කමක් ලැබෙනවා. අන්න ඒක වගේ තමයි පින්වත්නි මේ සම්මා දිට්ඨිය කියන එක. එතකොට ඒ කුඩා ඉදිකටු සිදුරුකින් වාගේ සිදුරු කළ තැනකින් යම් හිස් බවක්, නිදහස් බවක්, විවේක බවක්, සංකාර නැති බවක්, තෘෂ්ණා නැති බවක්, අවිද්‍යාව නැති බවක්, කිසිවක් නැති බවක් දකිනවා නම් අර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නිර්වාණ ස්වභාවයේ තියෙන ලක්ෂණ එතන පෙන්눔 කරලා තියෙනවා. ඒ නිසා තමයි සෝතාපන්න ශ්‍රාවකයා නිවනේ ස්වરૂපය දැකලා තියෙනවා. නිවන තහවුරු කරලා නැහැ. සම්පූර්ණම නිවන තහවුරු කරලා නැහැ. නිවනේ තියෙන ලක්ෂණ හරියට රේරුකා නායක හාමුදුරුවෝ ප්‍රකාශ කරලා තියෙන වංගු සහිත පාරක යනකොට අර වංගුවක් හැරෙනකොට දකින ආලෝකමත් පහන් කණුවක් වගේ ආපහු වංගුවකින් හැරෙනකොට ඒක වැහිලා යනවා වගේ අර එක වංගුවක් විවෘත වෙනකොට දකින පහන් කණුව වගේ සෝතාපන්න ශ්‍රාවකයා එක්වරක් මේ නිවනේ සැනසීම සම්පූර්ණයෙන්ම අවබෝධ කරනවයේ සම්මා දිට්ඨියට පත් වෙනකොට. එතකොට පේනවා මේ
මනසින් හදපු මේ ඉන්ද්‍රිය ඥානයත් එක්ක ගොඩනගපු ජීවිතයේ පින්වත්නි සම්පූර්ණයෙන්ම වැහි තියෙන එකක් බව, වැහිලා තියෙන එකක් බව. විවෘත වෙලා තියෙන එකක් නෙවෙයි. එතකොට මේ අඳුරු අගාධය මේ වැහි තියෙන ඒකෙන් නැගී සිටින්නට මේක විවෘත කරන්නට බුදුරජාණන් වහන්සේ අර පෙන්නුවේ ප්‍රත්‍ය ධර්මවලදී හරියට කුඩා කිකිලි කුකුල් පැටියෙක් අර බිත්තර කටෝ සිදුරු කරනවා වගේ මේ සම්පූර්ණම මේක අවබෝධ කරනෝ අර ක්‍රියාව තුලින්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ක්‍රියාවට ඍජුව සම්බන්ධ වෙන ආකාරයත් ඊළඟට ක්‍රියාව තුල ඒකාග්‍රභාවයත් එතන ආයි කියනවා ඒකාග්‍රභාවය කියන්නේ අවබෝධයයි. අවබෝධය කියලා කියන්නේ අර නිදානේ අයින් කරපු තැනයි. ඒ කියන්නේ තෘෂ්ණාව. ඒ කියන්නේ මේ භ්‍රමණය වෙන චක්‍රයට සම්බන්ධය එතනින් ඒක ඉවත් වෙනවා. එතකොට ඒ ක්‍රියාව තුළ මේ සංසාරේ එහෙම නැත්නම් මේ චක්‍රයක් හැදෙන මනසේ මායාවක් හැදෙන ඒ භ්‍රමණයක් එතන සිද්ධ වෙන්නේ නැහැ. අවසානයේ එතන දිත්තේ දිත්තමත්තං කියලා රහතුන් වහන්සේගේ ස්වરૂපයක් ප්‍රකාශ කරන්නේ අර ඊටාම සියුම් වෙච්ච අවස්ථාව. ඊට එහාට යන්න බෑ දුටු මාත්‍රයක් කියන ඒ සෑම ක්‍රියාවකම ස්වરૂපය. ඇසු මාත්‍රයක්, දැනු මාත්‍රයක් ආදී වශයෙන් සිත පහළ වුණා. ඒ එතනින් ඉවරයි. විඥානතබ්බං ආදී වශයෙන් බුදුරජාන් වහන්සේ පෙන්නන. එතකොට ඒ தත්වෙට මේ ක්‍රියාව ගෙන ඒම තමයි ওই සතිපට්ඨාන ක්‍රියාවත් තුළ ක්‍රියාව හැඩගස්වන්නට ඌමනාකම තියෙන්නේ පින්වත්නි. එතකොට ඒකට කොපමණ අපි දක්ෂයෙක් වෙන්න ඕනද කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. ඒ දක්ෂතාවය. ඒ දක්ෂතාවයක් ඇති කරගන්න ඕන. සක්කෝ කියලා කර්ණීය සූත්‍රයේ කියන්නේ කාරණේ. සන්තම් පදං කියන එකට දක්ෂ වෙන්නේ කොහොමද කියන එක. එතකොට අර නාම රූප ලෝකේ එහෙම නැත්නම් අර ඉදිකටු සිදුරෙන් සිදුවුණු නැති අනිත් ප්‍රදේශවල තියෙන තැනකින් අර දක්ෂකම විග්‍රහ කරන්න බෑ. ඒකේ තියෙන්නේ අර ද්වයතාවයක් හැටියට මේ විඥාණය තුල පහළ වෙන තත්වයක්ම විතරයි. ඒ ද්වයතාවයෙන් තියෙන ධර්ම දක්ෂ කියන වචනේ එහෙම නැත්නම් සක්කෝ කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ නැහැ. මේක පුපුරවා හැරීමමයි දක්ෂකම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒකෙන් මොනවත් ගන්නෙ නැහැ. එතකොට පේනවා බුදු කෙනෙක් කොපමණ වෙහෙසක් අරගෙන තියෙනවද මේ නාම රූපේ ලෝකයෙන් නාම රූප ලෝකයේ හැදූ මේ වචන චින්තනය මේ කාරණා වලින් පිරලා තියෙන මේ විවහාර මාත්‍රය තුල ඉඳගෙන ඒ වචන ඒ චින්තනය පාවිච්චි කරන්නට අනිත් අයට මේ තමා දුටු තමන් වහන්සේ අවබෝධ කළ මේ ශ්‍රේෂ්ඨ ආලෝකය විස්තර කිරීම සඳහා. එතකොට අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේගේ හැම විටම පින්වත්නි පසුපසම වාසය කළ යුතුයි. ඒ මගම යා යුතුයි. එතනින්ම නැගී සිටිය යුතුයි. ඒ නැගී සිටීමෙන් පසුපසම යෑමෙන්
අපි වෙහෙස ගැනීමෙන් බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේම ගමන් කළා. ඒ බුදුරජාණන් වහන්සේ ගිය මාර්ගයේම යන්ට මේ ක්‍රියාව තුළ අපි උත්සාහ කරන්න ඕන. ඒ උත්සාහ කිරීමෙන් තමයි අපිට මේ සෑම ක්‍රියාවක්ම කුමන හෝ ප්‍රත්‍යයකින් තණ්හා ප්‍රත්‍යයෙන් හෝ වේවා අවිද්‍යා නීවරණ ප්‍රත්‍යයෙන් හෝ වේවා කුමන හෝ ප්‍රත්‍යයකින් බැඳුනේ නැති භ්‍රමණය නොවන මායාව නැමැති සුලිය හරිගස්සන ක්‍රියාවෙන් සම්පූර්ණම අයින් වෙලා ඍජුවම ක්‍රියාව හා සම්බන්ධ වීමෙන් ඒකාග්‍ර වීමෙන් අවබෝධ කිරීමෙන් ඒ ක්‍රියාව එතනින් අවසන් කිරීම. එතන අවසන් කරනවා කියන එක කියන්නේ කෑම නවත්තන එක නෙවෙයි. කෑමත් කොහොමද නවත්තනෝ අර තුන් තෘෂ්ණාව බැඳිලා තියෙන දෙයින් අයින් වීම තමයි ක්‍රියාව නැවැත්වීම හැටියට පෙන්වන්නේ. එතකොට පේනවා සංසාරයේ එක්ක තියෙන මේ අර මනසේම හදන දියසුලියක් වගේ දෙයක් හදන தත්ත්වය වෙනස් කරන්නට තියෙන හැකියාවනේ එතකොට ක්‍රියාව යෝනිසෝ මනසිකාරයෙන් බැඳෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න ඕන. එතකොට යෑමීම් ඉඳුම් හිටුම් ආහාර ගැනීම ආහාර පිළියෙල කිරීම කතා බහ ඊළඟට මනසේ සිදුවෙන ක්‍රියා ඒ හැම දෙයක්ම අපි තේරුම් ගන්න ඕන. දැන් එතකොට කෙනෙක් නොහිතුව යුතුයි මේ දැන් ඒක කර්ම වලින් පෙන්වන්නේ කර්මපත ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රසංසිතක් සකස් වෙනවා කියන එකනේ කර්මපතයක් කියලා කියන්නේ. ඉතින් ඒ ප්‍රසංසිතක් ඒක ප්‍රසන්දිය සඳහා හේතු වෙනවා. එතකොට ආහාරයත් ඒ ප්‍රසංසිතක් හදනවා නම් ඒ කර්මපතයක්. එහෙම නැත්නම් අර මනසේ දියසුලියක් ඉපදීම එහෙම නැත්නම් අවිද්‍යා ආදී වශයෙන් පෙන්නන මිත්‍යා ප්‍රතිපදාව කියන ওই කොයි පැත්තෙන් පෙන්නුවත් පින්වත්නි අපි සසරම ඉන්නවා කියන එකයි. යනවා කියන එකට වඩා ඉන්නවා කියන එකයි. සසරම භ්‍රමණය වෙන තැනක යන්න තැනක් නැහැ නේ. ඉතින් ওই භ්‍රමණය වෙනවා. එතකොට ඒ නිසා කොහේ හිටියත් දෙවියෙක් හැටියට වාසය කළත් මිනිසෙක් හැටියට වාසය කළත් නරක තිරිසන් പ്രേත ලෝකවල වාසය කළත් කොහේ ඉන්නවා කියන එකයි සසරම කියන එකයි. එතකොට ඒකෙන් ඇත්ත වශයෙන්ම අපි අර ගෝත්‍රය කියන එකනේ අරගෙන ගිහිලා තියෙන්නේ. නිසා තමයි නජීර සූත්‍රයේ පෙට්ටුවේ රූපං ජීරති මච්ඡාන නාම ගොත්තං නජීරති. නමුත් ඒ ක්‍රියාවල් ගත්තාම ඒ දේවල් මේ සංකත ධර්මයන් හෝ වේවා අනිකුත් ඒ ආහාරයට මුල් වෙන ඒවත් සංකාර හැටියට පෙන්වන්න පුළුවන්. ඒවත් ඒ ප්‍රත්‍යයෙන් හටගෙන ඒ තැන්වල නැති වෙනවා. ඒව පිළිබඳ අවබෝධයක් නැහැ. නමුත් අර මනසෙන් හදන තෘෂ්ණා ආදී ධර්ම හා බැඳිලා ඉන්නවා. එතකොට ඒ ක්‍රියා ඒ අවස්ථාවලදී නැවැත්තුවත් ඒකේ අර තියෙන ආසය අනුශය එහෙම නැත්නම් ඒ කර්ම ශක්තිය අපි ඉස්සරහට අරගෙන යනවා. කර්ම ශක්තියක් අරගෙන යනවා. කර්ම ශක්තියක් අපි
උපදවන. ඒ කර්ම ශක්තිය නිසා තමයි මේ භ්‍රමණය සිද්ධ වෙන්නේ. භ්‍රමණය නවත්තන්න බෑ. ඒ මුලක් අගක් නැතුව භ්‍රමණය වෙනෝ ඒ නාම ගෝත්‍රය ගෙනියන්නේ. ඒක තමයි ගෝත්‍රය. දැන් අපි කුඩා කාලේදී වාහනයකට නැග්ගහම පුංචි කාලේ මටත් මතකයි පුංචි කාලේ වාහනේ දැකම ටිකක් වාහනේ වේගින් යනකොට අපි කණ්ණාඩි බලාගෙන ඉන්න අයින්ට වෙලා එතකොට ටිකක් ඔක්කොම ගස් පෙරලෙනවා වගේ පේනවා. ගෙවල් යනවා වගේ පේනවා. ගස් යනවා වගේ පේනවා. මිනිස්සු අර බිමේ ඉන්න මිනිස්සුත් යනවා වගේ පේනවා පිටිපස්සට යනවා වගේ පේනවා. අපිට ඒකේ තේරුමක් නැහැ. තේරුමක් නැති හින්දා නේ මේ හිතන්නේ. ගස් කොළන් ගෙවල් දොරවල් ඔක්කොම පිටිපස්සට යනවා වගේ පේනවා. අපි ඉස්සරහට යනවා වගේ පේනවා. එතකොට රූපය හැමතිස්සෙම පස්සට ඇති වෙමින් නැති වෙමින් යනෝ අර නාම ගෝත්‍රය කියන එක ඒ නාම ගෝත්‍රය කියලා කියන්නේ අරකින් ඉපද වූ අර ආයති ශක්තියයි. ඒ ආයති ශක්තිය දැන් කෙනෙක් හිතයි අපිට යම්කිසි කර්මපතයකින් එහෙම නැත්නම් ප්‍රතිසන්දි විඥානයකින් අපි යම්කිසි ප්‍රතිසන්දියක් ලබනකොට ඒ කොහොමද මෙච්චර මේ අනන්ත සංසාරේ දිවිච්ච දේවල් තිබුණේ කියලා. ඒක තමයි මේ වේගය කොපමණ කල් අපි ඉඳලා තියෙනවද මේ මනසේ මේ කැරකීම දියසුලිය වගේ එක කොපමණ වේගයෙන් මේක වෙනවද? එතකොට ඒක කෙනෙකුට පෙන්වන්නට බෑ අහවල් වේගය කියලා. ඊටාම වේගයෙන් සිද්ධ වෙන දෙයක් පින්වත්නි. ඒ නිසා තමයි අපිට අනාදිමත් සංසාරවල මිනිහෙක් වෙලා හිටියනම් ඊට පස්සේ අපි දෙවියෙක් වුණා නම් ඒ දෙවියෙක් වෙනකොට දෙවි බව තමයි ප්‍රකට. අප්‍රකටදී අර මනුෂ්‍ය භවයේ තිබිච්ච ගෝත්‍රික ලක්ෂණේ ගෝත්‍රය එහෙම නැත්නම් අර ආයති ගුණය එහෙම නැත්නම් ඒ ගතිය ඒ දෙවිය ළඟ තියෙනවා. දැන් ඊළඟට අපි බල්ලෙක් බලලෙක් වෙලා හිටියනම් ඒ ගතියක් තියෙනවා. එතකොට ඒවා එතරම් දාලා ආවේ නෑනේ. රූපය දාලා. බල්ලෙක් වගේ හිටියේ රූපය. මිනිහෙක් වගේ හිටියේ රූපය. නමුත් ඒ ආයති ගුණ එකක්වත් දාලා ආවේ නෑ. ඒක ඉස්සරහට දිගටම යනවා භ්‍රමණය වෙනවා. වෙන මොකක්වත් නෙවෙයි මේ පංච උපාදානස්කන්ධයමයි. ඉතින් ඒ නිසා ඒ තැන්වල වැටුණු මල කඳවල් ඔක්කොම එකතු කරලා බැලුවොත් අර බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන ඉතින් මහා මේරු පර්වතය අපි දැකලා නැහැ. මහා මේරු පර්වතයටත් වඩා ලොකුයි කියලා එක්කෙනෙකුගේ වැටිච්ච මල කඳන් ඒ තැන්. තාමත් අර චක්‍රය කැරගෙනවා. ගෝත්‍රය භ්‍රමණය වෙනවා. ඒ ගතිය ඒ ලක්ෂණය තණ්හා ආදී දේවල් එක බැඳිච්ච වෙලා තියෙන මොනතරම් මේ සංසාරේ කියන එක පින්වත්නි අමිහිරි දෙයක්ද කියලා පේනවා. ඉතින් දැන් ওই ඒවා ටිකක් සිවුම් විදියට බලනකොට වෙන වෙන දේවලුත් තේරුම් ගන්න පුළුවන්. එච්චර දුර යන්න අවශ්‍ය නැහැ. ඒවත් බුදුරජාන් වහන්සේ පෙන්නලා තියෙනවා. තමන්ගේ මව පියා සහෝදරිය සහෝදරයා විච්ච නැති කෙනෙක් කවුද කියන එක උන්වහන්සේ පෙන්නලා තියෙනවා. ඊ තරම් මේ සංසාරේ මේ විදියට භ්‍රමණය වෙනවා. නාම ගෝත්‍රය ඒ මනසහා බැඳිච්ච ධර්ම ඉස්සරහට යනවා. මේවා අතහැරමින් දැන් මේ මනුස්ස ජීවිතයක් දැන් අපි ලැබලා මේ බණහා ඉන්නවා. දැන් අපි
මේ ශරීරෙත් අත්හරිනවා. හරියට හැව අත්හරිනවා වගේ සර්පෙක්. ඒ ශරීරය අත්හරිනවා. ඕලාරික ශරීරය. ආයතී ශක්තිය අර නාම ධර්මත් එක්ක බැඳිලා තියෙනවා. නාම ගෝත්‍රය. දිගටම යනවා. මේ ඇත්තන්ට අර පරණ දේශනාවක අපි පෙන්වලා තිබුණා. වියලිච්ච ඊටාම ග්‍රීස්මෙන් වියලී ගිය දීර්ඝ තන භූමියකට ගිනි තිබ්බොත් ඒ තන භූමිය තියෙන තාක්කල්ම අර ගිනි දැල්ල ඉස්සරහට යනවා. තන භූමිය පිච්චි වැටෙනවා. රූපේ පස්සට යනවා, නාමය ඉස්සරහටම යනවා නාමය. හැබැයි කොයි වෙලාවකවත් කියන්න බෑ අර රූපයෙන් තොරව නාමයක් තියෙනවා කියලා. නමුත් පේනකොට පේන්නේ එහෙම තමයි. නාම ගෝත්‍රය එක අරමුණකින් ඒ අරමුණත් ඇල්ල තව අරමුණකට යනවා. වඳුරෙක් අත්ෙන් අත්තට පයින්නවා වගේ. අතරක් නැතුව වඳුර අතරක් ඇතුව පනිනවා, අතරක් නැතුව තියෙනවා. අතරක් නැතුව ඇතිවීම නැතිවීම සිද්ධ වෙනවා. බිඳි යනවා. මේ නාම රූප ධර්ම. ඒ වගේම විවහාර මාත්‍රය ගත්තොත් විවහාර මාත්‍රය කියන්නේ අපි දැනට පාවිච්චි කරන සත්‍යය ගත්තොත් යම් කිසි කෙනෙකුගේ නාමය කියන්නේ හොඳ දේවල් කරලා තියෙනවා නම් ඒ පුජ්‍යලයා මරුණට පස්සෙත් ඒ හොඳ දේවල් ගැන කතා කරනවා. අනගාരിക ධර්මපාලතුමා ගැන අපි කතා කරන්නේ ඒ නිසා තමයි. ඒ නම ගැන අපි කතා කරනවා. ඒත් නාමයක් ගැන තමයි කතා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සංසාරය පිළිබඳ මේ හැම දෙයක්ම ප්‍රකාශ කරන්නේ අපි කතා කරන නමක් ගැන පස්සේ කතා කිරීමක් ගැන නෙවෙයි. මේ සංසාරය ගැන කතා කරන නිසා මේ නාම ගෝත්‍රය අපි අවසන් කරන්නට බලාපොරොත්තු නැහැ. මේ ආයති ශක්තිය උපදවන හැම ක්‍රියාවකින්ම ඒක නැති වුණොත් අපිට මේ නාම ගෝත්‍රය නැති කරන්න පුළුවන්කම තියෙනවා. ඒක නැති කර හැටිය නත්ති ජාති පුනබ්බවෝ කියන එක ඇති වෙන්නේ ඒක නැති කර දවසට. ඒක නැති කරන්නට තියෙන ඊතා සිවුම් තැන තමයි සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වන්නේ. සෑම ක්‍රියාවක අවදීන් සායෝනිසෝ මනසිකාරයෙන් යුක්තව වාසය කරන්නේ කියන එක. සමහර විට අර උච්චර මේ ධර්ම පාඩම් කරන්න එපාය. එහෙම නැත්නම් ওই අභිධර්ම ආදී දේවල් පාඩම් කරන්න එපාය. පටිච්චසමුප්පාද ආදී අවශ්‍ය නැති මේ ඒ ක්‍රියාව තුළ ඉන්නේ කියලා කිව්වොත් එයාට අත්‍යවශ්‍යම පුළුවන් නම් එයාටත් නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එහෙම අවස්ථා තියෙනවා. දැන් අර මේ දිලිඳු මිනිසයා බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනකොට නිවන් අවබෝධ කළේ ඒ නිසා. නිගච්ඡා පරමා රෝග සංඛාරා පරමා දුක. මේ දෙකම යාට හොඳට දැනුණු අවස්ථාවක්. බඩකින්නත් හොඳට දැනුණා. සංඛාර දුකේ කියන්නේ තමන් උදේ ඉඳලා ගත්ත එතන සංඛාරක වෙහෙස. කාය සංඛාර වශයෙන්, චිත්ත සංඛාර වශයෙන්, අචී සංඛාර වශයෙන් යා ගත්ත වෙහෙස. ගත්ත උත්සාහය. ඒ හැම දෙයක්ම මේ සංඛාර ගණයට වැටුණා එතන. ඒක තේරුම් ගත්තා. ඒ අවස්ථාවේදීම
මගපලයකටපත් උනේ ඒක අවබෝධ කර නිසා. ඉතින් එහෙම නොවේ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ අවස්ථාව පෙන්වුවාම. ඉතින් දැන් අර අපි ධර්ම දැන් පරමාර්ථ ධර්ම සම්මුති ධර්ම ආදී වශයෙන් පෙන්නනවා. සම්මුති ධර්ම හැටියට ওই අටුවාවල හුඟක් පෙන්වන්නේ සූත්‍ර පිටකය සම්මුති ධර්ම. පරමාර්ථ ධර්මයේ හැටියට අටුවාවේ පෙන්වන්නේ අභිධර්මය. එහෙම එකක් බුදුහාමුදුරුවෝ දේශනා කළා නෑ. ඒ උන්වහන්සේගේ අදහසක්. සම්මුතිය කියන එක එහෙම පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි. මේ විවහාර මාත්‍රය අපි අවදි වෙලා ඉන්න තැන අපි අවදි වෙලායි කියලා හිතන දේ මේ සිහින ලෝකය මේ අවිද්‍යාවෙන් පිරුණු තැන සම්මත ලෝකය. පරමාර්ථයක් තියෙන කිසිම දෙයක් නැහැ. පරමාර්ථයක් ප්‍රකාශ වෙනවා නම් යම් අවස්ථාවක ඒ නිර්වාණ ස්වરૂපේ විතර නිර්වාණය විතරයි. ඒක තවත් කෙනෙකුට බෙදන්න හෝ විස්තර කරන්න හෝ ඊටින් එහා යන්න මොකක් හරි ඕ එහෙම විස්තර කරන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන ඒ අවබෝධය ඇති කරගත්තට පස්සේ එතනින් මේ අර මනසේ හදගෙන අර භ්‍රමණය වෙච්ච චක්‍රය එහෙම නැත්නම් අර සංසාර චක්‍රය ඒව නැහැ. ඒ භ්‍රමණය වීමක් නැහැ. එතනින් ඉවරයි. නාම ගෝත්‍රය ඔක්කොම ඉවරයි. එතකොට නත්ති ජාති පුනබ්බව ඒ උප්පත්තියක් මොනවත් නැහැ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව අපි තේරුම් ගන්න ඕන යම් කෙනෙකුට මේ සම්මුති සත්‍යය කියලා කියන්නේ ඒ විදිහට පෙන්නපු බුදුරජාණන් වහන්සේ පෙන්නපු සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර ධර්ම වලට නෙවෙයි. සම්පූර්ණ වැරදි අදහසක් ඒක. පරමාර්ථ ධර්මයේ කියලා අභිධර්මයේ පෙන්නන්නේ රූප චිත්ත චෛතසික රූප නිබ්බාන කියන හතරක් පෙන්නනවා. නිබ්බාන කියන එකේ කිසිම සම්බන්ධයක් නැහැ අර කිව්ව තුනට. ඒ තුනම නැතිකම තමයි නිබ්බාන කිව්වේ. චිත්ත චෛතසික රූප කියන නැති අවස්ථාව තමයි නිබ්බාන කියන්නේ. අභිධර්ම පිටකයක් හැටියට මේ අහවල් මිනිස්යාට බුදුරජාණන් වහන්සේ අභිධර්ම පිටකයෙන් ධර්ම දේශනා කරනවා කියන එකක් පෙන්වන්නේ නෑනේ. දිව්‍ය ලෝකෙට ගිහිල්ලා 3 මාසයක් තිස්සේ දේශනා කරනවා. ඒ සංකස්සපුරයට වැඩම කරන බුදුරජාණන් වහන්සේ වඩින අවස්ථාවට සාරිපුත්ත මහරහතන් වහන්සේ 500ක් නමක් එක්ක එතෙන්ට ගිහිල්ලා ඒ 500 නමටම අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අභිධර්මයේ දේශනා කරයි කියන ප්‍රවෘත්තිය. ඒ ප්‍රවෘත්තියක් මිසක් ඒක සූත්‍රයක ඇතුළත් වෙන දෙයක් නෙමෙයි. එතකොට චිත්ත චෛතසික කියන ඒවා අපි ළඟ තියෙන ඒවා. රූප කියන ඒවත් අපි ළඟ තියෙන ඒවා. නිවන කියන එකත් අපි ළඟ තියෙන එකක්. නමුත් ඒක වැහිලා තියෙනවා අර කියපු කාරණා උඩ පින්වත්නි. එතකොට මේ යම් අවස්ථාවක ඒක විවෘත කරගන්න කෙනෙකුට අවස්ථාව ලැබෙනවා නම් ඒක අර ක්‍රියාවේ තියෙන චක්‍රය නොහදා ඍජුවම සම්බන්ධ වීමෙන් යෝනිසෝ මනසිකාරෙන් යුක්තව ඒ ක්‍රියාව පැහැදිලි කර ගැනීම අවබෝධ කර ගැනීමෙන් තමයි අපිට වෙනස් කරන්න. එතකොට තියෙනවා අර ආර්ය භාවයත් අනාර්ය භාවයත් කියන දෙක නෙමෙයි තියෙන්නේ. අර සම්පූර්ණම රාත්‍රිය අනාර්ය භාවය ආර්ය භාවය කියන්නේ ක්‍රියාවෙන් ගොඩ ඒම සම්පූර්ණ. එතකොට එතනත් එකම ක්‍රියාවක් වෙනවා අතනත් එකම ක්‍රියාවක් වෙනවා. ක්‍රියා ගොඩක් දෛනික ජීවිතේ නොවේ.
ක්‍රියා ගොඩකින් ගොඩ එනොත් නෙවෙයි. අන්න එතන තමයි විද්‍යාව තියෙන්නේ. හොඳට තේරුම් ගන්න ඕන. ඒක ක්‍රියාවකින් ගොඩ ආවට පස්සේ එතන විද්‍යාවයි. තේරුම් ගන්නවා. ඒ සම්මා දිට්ඨිය පහළ වුණාට පස්සේ ඒ ඇත්තට යා යුතු මග යතා තේරුම් ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ යථා භූතං යත්වා මේක හොඳින් තේරුම් ගැනීම තමන්හා සසඳල තේරුම් ගැනීම තමයි පින්වත්නි ඊටාම අත්‍යවශ්‍යයි. ඒ නිසා ඔක්කොම මේ මහා විපස්සනාවට අයිති දේශනායි කියලා කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ විපස්සනා මාර්ගයක් නේ සම්පූර්ණ විවෘත කරලා තියෙන්නේ. අර විවහාර මාත්‍රයේ සම්මුති මාර්ග නෙමෙයි විපස්සනා මාර්ගයක්. ඉතින් ඒක තමන්හා සසල තේරුම් ගැනීමට. ඉතින් මේ හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු